මගේ ආදර ප්‍රේමාන්තයනි චතාරිකේ පස්වන ඉරිදා ඊට පස්සේ ගොප් ඉරිදා ඊට පස්සේ පාස්කු ඉරිදා ඊට පස්සේ චතාරිකේ ඉවරයි. ඒ කියන්නේ තවත් චතාරිකයක් ඉවරයි විතරද කියන අපිට අහන්නට වෙනවා. ඒ කියන්නේ මේ ගමනේ ජේසුත් එක්ක යන ගමනේ මගේ ජීවිතේ කැළඹිච්ච තැනකට හෙල්ලිච්ච තැනකට ඔබ මම එන්න ඕනේ. ඔබගේ ජීවිතයේ වචනය දෙමුවත් කඩුවක් නම් ඒක සිතේ සිතුවිලි අරමුණු විමසනවා නම් ඒක අපේ ජීවිතේ හොල්ලන්න ඕනේ. ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව පරිස්සමට නම් ඉඳලා තියෙන්නේ කිසි ගැටලුවක් නැතුව නම් ඔබ ඉන්නේ. ඒ කියන්නේ චතාරිකය හරි ඉතින් එච්චරම තමයි ඉතින් මගේ ප්‍රමාණය. උනාසගේ ජීවිතයේ අපි දකිනවා පැහැදිලිවම සංක්‍රාන්තියක් වෙනසක් ඒක පරිණාමයක්. ඒ කියන්නේ මුලින් ජේසුස් ජීවිතේ පටන් ගන්නෙ ප්‍රාතිහාර්යයත් එක්ක. ප්‍රාතිහාර්යයත් එක්ක ජීවිතේ ප්‍රාතිහාර්ය කරගෙන ගිහිල්ලා ඔබ බයිබලයේ ගැඹුරට යනවා නම් මගේ ආදර ප්‍රේමවන්තනි අවසානයේ ජේසුස් ප්‍රාතිහාර්ය කරන්නේ නැහැ. හරි අත්‍යවශ්‍ය වෙලාවල නොකර ඉන්නවා කියලා ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රාතිහාර්ය කරා. නමුත් ප්‍රධාන වශයෙන්ම අපි දකිනවා සෙසරියා පිලිප්පි වගේ පැතිවල ජේසුස් ගෝලියොත් එක්ක විතරක් යනවා එයාලට කියා දෙන්න ගැඹුරක් ගැන. ඒ කියන්නේ අපි කියනවා devotee and disciple. භක්තිවන්තයා සහ ප්‍රේරිතයා. ඒ කියන්නේ ප්‍රේරිතයා සහ පෙරේතයා අතර ලොකු වෙනසක් තියෙනවා. එතනදී ප්‍රේරිතයා කියද්දී උන්වහන්සේව අනුගමනය කරනවා කියන තැනදී එයාලගේ ජීවිතයේ මේ ප්‍රාතිහාර්ය කරලා ලොකු දේවල් කරලා වැඩ පෙන්නන තැනකට වඩා මගේ ප්‍රේමාන්තනි ප්‍රාතිහාර්ය තේරුමක් තියෙනවා. තේරුණාද කියන එක? වෙරළේ ඉන්නද්දි වතුර හෝස් ගාලා වදිනවා. ආයි වැටෙනවා, පෙන එනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ හරි මිනිස්සු ඇවිල්ලා තේරුණාද කියන එක රැල්ල පාගනවා. එහෙම තැනක් තියෙනවා. හරි. ඒත් මුහුදෙම තැනක් තමයි. හැබැයි ගැඹුරු මුහුදට යන්නේ හරිම අතලස්සක්. එතනදී ජේසුස් කතා කරලා කිව්වේ ඔබ දුක් විඳින්න ඕන කියන එක. ජේසුස් මැරෙන්න ඕන කියන එක. දැන් මේක ගෝලයන්ටත් දිරෙව්වේ නැහැ. ඒකයි පේදුරුතුමා ජේසුස් පැත්තකට අරගෙන ගිහලා කියන්නේ ඔය දේ දුරින්ම දුරු වේවා. ඔබ වහන්සේ මැරෙන්න බෑ කියලා. මගේ ආදර ප්‍රේමාන්තයනි නමුත් ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේගේ ආදරය දැනෙනවා. හරි උන්වහන්සේව අයිති කරගන්නවා. පුදුම දේ වෙනවා. ඔබගේ ජීවිතයේ උන්වහන්සේ බලා ගන්නවා. ජේවා ජීරේ ස්වාමීන් වහන්සේ ඔබව මාව ඔබට මට සපයනවා. ජේවා නිස්සේ උන්වහන්සේ විචාග්‍රහලි ස්වාමීන් වහන්සේ. ජේවා ශම්මා උන්වහන්සේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ. ජේවා ශාලෝම් උන්වහන්සේගේ සාමය මේ ඔක්කොම තියෙනවා. හරි ඒ ඔක්කොමත් එක්ක උන්වහන්සේ ඔබට මගෙන් ඉල්ලන දේ තමයි මගේ ආදර ප්‍රේමාන්තයනි තිරුඟු බීජයක් වගේ වැටිලා මැරෙන්නම වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තනි බීජය පොකුරක තියෙද්දි තිරිඟු කරලේ එල්ලිලා තියෙද්දි හුළඟට එහෙ මෙහෙ වැනෙද්දි ඒක හරි සුන්දර තැනක්. ඒ කියන්නේ කට්ටියත් එක්ක බැඳිලා ඉන්නේ. එතන ඒක කරලට සම්බන්ධ වෙලා ඒ ඉත්තට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි එක තැනක් එනවා. ඒ බීජය තනි වෙලා වැටිලා වැළලිලා කට්ටකරුවලේ නන්නත්තර වෙන මගේ ආදර ප්‍රේමාන්තයනි අපි හැමෝම ඉපදෙද්දී චූටි පැටවුන්ගේ අත් තියෙන්නේ මෙහෙම හැබැයි මැරෙද්දී කවුරුත් එහෙම මැරෙන්නේ නැහැ. ටයිටැනික් එකේ ජැකුයි අනිත් එක්කෙනා මන් දන්නේ කවුද කියලා. ජිල්ද දන්නේ. හරිද? ඒ නම් මැරුණේ අත අල්ලගෙන ෆ්‍රීස් වෙලා. සාමාන්‍යයෙන් එහෙම මැරෙන්නේ නැහැ. මැරෙද්දී ඇඟිලි දෙක ඇරෙනවා. අල්ලගෙන ඉන්න දෙත් අත ඇරෙනවා. මගේ ආදර ප්‍රේමවන්තනේ ඔබගේ මගේ ජීවිතයේ ඔබගේ මේ යථාර්ථයට අවදි වෙන්න. ජේසුස් 5000කට කන්න දීලා ඊට පස්සේ ඒක ගෝලිය වෙන් කරගෙන ගිහිල්ලා මල්ලු යන්නේ 3 දෙනෙක් එක්ක යන්නේ 3 දෙනෙක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ තමයි ඊට පස්සේ ගලක් විසි කරන දුරකට ඈතකට ගිහිල්ලා ජේසුස් තට්ට තනි වෙනවා. ඒ තනිකම අමාරුවේ ජේසුස් කියන ඔබට මාත් එක්ක පැයක්වත් ඉන්න බැරිද කියලා. හැබැයි ඔබ මම තනි කියන එක තැනක් එනවා මගේ ආදර ප්‍රේමන්තයනි.
ඔබගේ දයාබර සුන්දර මේ ලෝකයේ ලස්සනම සුන්දරම ඒ කියන්නේ ඒ මාර බැඳීමත් කනගාටුවෙන් කියන්න වෙනවා ඔබට නැති වෙනවා. ඒක යථාර්ථයක්. යථාර්ථයක්. ඒ නිසා සම්බන්ධතාව කියන්නේ හරි ලස්සන දේවල්. ඒ ස්වාමීන් වහන්සේ තුළ ඒ එක විඳින්න, ආදරය කරන්න, ආදරය අත්දකින්න, ඒක දයාබර තැන ජීවිතයේ එක එක තලවල අපි එක එක මට්ටමින් යැපෙනා මිනිස්සු තුළ. ඒක හරි ස්වභාවිකයි. මතක තියාගන්න අපිට ඉන්නේ එක තැනකදී ජේසු විතරමයි. එනිසා කාටත් කාවත් දෙන්න බෑ. එක්තරා දුරකට විතරයි යන්න පුළුවන්. එයින් එහා කාටත් යන්න බෑ. එතනදී ඔබ තනි වෙනවා. ඒ බීචය වැටෙන්නේ පොළවට තනියමයි. දෙන්න මිනි පෙට්ටිය දාන්නේ නැහැ නේ. එතකොට මිනි පෙට්ටිය දැම්මොත් එතන වෙන ප්‍රශ්නයක් වෙනවා. තනියම තමයි මිනි පෙට්ටියට යන්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ. ඩබල් පෙට්ටි නෑ. ඒ නිසා එතනදී ඒ තන බීචය තනියම පොළොව වැලෙන්නේ. මේක ඔබ මම අයිති කරගන්නම වෙනවා. ඒ තැනදී හැබැයි මේක මේ මුස්පේන්තු මූසල කතාවක්. අම්මෝ මොනවද මේ කට කැඩිච්ච කතා කියන්නේ නැද්ද? එහෙම තැනක නෙමෙයි අපි ඉන්නේ. බීචය ඒක ඇටයක් නේ. ඒතර ඒකේ ඒ බීජය තිරඟු බීජය ගන්න. බීජය ගන්න. ඒතර එතන අපිට ගමු අපිට දකින්න තියෙන දවස ගානේ දකින්න බීජයක් මොකක්ද? පොල් ගෙඩිය ගන්න. පොල් ගෙඩියත් බීජයක් තමයි. ඔය පොල් ගෙඩිය තේරෙනවද කියන එක? පොල් ගෙඩියේ ඩෙකරේෂන් දාන්න පුළුවන් නේ පොල් එල්ලත් එක තියෙද්දි. ඒ කියන්නේ අර කොණ්ඩ කෑලි දෙකක් වගේ දිග හැරලා නැත්තම් මොනවා හරි මොකක් හරි කරලා බූසි ටිකක් අරගෙන ඩෙකරේෂන් එකක් දාලා පොලිෂ් කරලා වුඩ් ප්‍රිසර්වටිව් එක මොනවා හරි ටිකක් දාලා ලස්සන්ට ඔබට ෂෝකේස් එකේ අර සීයලා කපලා ආච්චිලා එහෙම බෙල්ල මෙහෙම හෙල්ලෙන ඒව තියෙන්නේ පොල් ගෙඩි වල නැද්ද? ඒව මොකක් හරි එහෙම ඩෙකරේෂන් ඕනමන්ට්ස් නා පොල් ඕනමන්ට්ස්. එහෙම තියන්න පුළුවන්. හරි ෂෝක්. හැබැයි ඉතින් පොල්ම තමයි ඉතින්. හැමදාම ඩ්‍රෙසින් ටේබල් එකේ ඩ්‍රෙසින් ටේබල් සමාවෙන් ඩ්‍රෙසින් එක තියන්නේ නැන්නේ. පොල් නේද? ඊට පස්සේ ඉතින් තියෙන තැනක ඔබ ෂෝකේස් එකක තියලා තියයි. කැබිනට් එක උඩ තියලා තියයි. හැබැයි මගේ ආදර ප්‍රේමන්තයනි. පොල් ගෙඩිය අරුමුණක් තියෙනවා. ඒ අරුමුණ ඇවිල්ලා එයා වැටෙන්න ඕනේ. පොල් වල්ලෙන් තඩස් ගාලා වැටිලා එයා පොළොවේ වැළලෙන්න ඕනේ. වැළලලා නන්නත්තර වෙන්න ඕනේ. ඊට පස්සේ මගේ ප්‍රමාන්තනේ එයා මැරිලා එතනින් තමයි අංකුරයක් එන්නේ. මහා පොල් ගහක් වෙන්න. පොල් ගහ උණයින් පස්සේ තමයි යායකට කන්න දෙන්නේ. සත්තුන්න බලාගන්නේ. එතන රකින්නේ, ලගින්නේ. මගේ හෙවණ දෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ එතනින් මගේ ප්‍රමාන්තනේ. ඒ බීචේ වැටුනොත් විතරයි, වැටිලා මැරුණොත් විතරයි. මගේ ආදර ප්‍රමාන්තනේ ජේසු කතා කළා කියන්නේ මේ යථාර්ථය. මේ චතාරිකේ මේ දුක් ප්‍රාප්තියට යන තැන ජේසු පැහැදිලිව කතා කරනවා. අද අපි දකිනවා සුවිශේෂයේ ග්‍රීක ජාතිකයෝ දෙන්නෙක් කෙනවා හම්බ වෙන්න. ග්‍රීකවරු දෙන්නෙක්. දැන් ග්‍රීකවරු එයාලා ප්‍රඥාවත් එක්ක නොලෙජ් එකත් එක්ක හැප්පිච්ච අය. දැන් ග්‍රීකවරු කියද්දි මගේ ප්‍රමාන්තනේ එයාලා ලොකු නොලෙජ් එකක් ඒකයි සොක්‍රටිස්ලා හිටියේ එතන එයාලත් එක්ක. එතන ඒගොල්ලෝ මැරුවා සොක්‍රටිස්ව. ජේසු මැරෙන්න ඉපදෙන්න ඉස්සෙල්ලා ජේසු සොක්‍රටිස්ව මැරුවා. ඊට පස්සේ එයාලා දුක් වුණා ඒ ගැන. ඒ වගේ ප්‍රඥාවන්තයෙක්ව දැනුම තියෙන කෙනෙක්ව මැරුපු එක ගැන. ඊට පස්සේ එයාලා ගොඩාක් වෙලාවට දැනුම තියෙන අයව රකින්න උත්සාහයක හිටියා. සමහර බිබ්ලිකල් කමෙන්ටරිස් වල විශේෂඥයෝ කියනවා එයාලා ජේසුගේ ප්‍රඥාව ගැන අහලා ආවේ එයාලා දැනගෙන හිටියා ජේසුව මරන්න යන්නේ ජුදා ජාතිකයෝ එයාලට ඕන වුණා කියලා ජේසුව එක්කගෙන යන්න ඒගොල්ලන්ගේ රටට මොකද ඒ දැනුමත් එක්ක කටයුතු කරන්න. දැන් කොහොම හරි ග්‍රීක ජාතිකයෝ එනවා ස්වාමින් වහන්සේව හම්බ වෙන්න. ස්වාමින් වහන්සේව හම්බ වෙන්න එන තැනදී මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ එයාලා ඇවිල්ලා පිලිප්ට කතා කරලා කියනවා අපිට ජේසුව දකින්නට ඕනේ.
වචනය ගන්න. මහතාණෙනි අපි ජේසුස් වහන්සේ කියන්න අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු. දකින්නට කැමැත්තෙමු. ජේසුව බලන්න එන්නේ. මගේ ආදර බෙමන්තියනි ඔබට මතක නම් සකේවුස් ජේසුව දකින්න වුණා. එයා කොට වෙච්ච නිසා සෙනග සමූහයන් නිසා සකේවුස් ජේසුව බලන්න බැරි කොට අත්තිකා ගහකට නැග්ගා. ජේසුව දකින්න ඕනේ. මගේ ආදර බෙමන්තියනි එහෙම ජේසුව දකින්න ඕනේ කියලා කිව්වයින් පස්සේ ජේසු කියන්න ඕනේ එන්න එන්න හරි එන්න බලන්න කියන එකනේ. මතක තියාගන්න ඔබ මම ජේසුත් එක්ක තියෙන ගනුදෙනුවදී අපි ආසයි ජේසුව දකින්න. මාර හැන්සම් 5යි 11යි උස කොණ්ඩේ දිගයි බ්‍රවුන් අයිස් දන්නේ නැහැ. එනවාද කියන්නේ ඇත්තටම කඩවසම් කෙනෙක් ජේසුව දකින්නවා කියද්දී සමහර දර්ශනවල දක්වපු අය ඉන්නවා විෂන්ස් වල දක්වපු අය ඉන්නවා. ඒක මහා ගැඹුරු අත්දැකීමක්. හැබැයි ජේසුව එයාලට කතා කරලා කියන්නේ සබවින්ම මම ඔබට කියමි බීජය පොළවේ වැටිලා මැරුන් නැත්තම් ඒක තනි බීජයක් වෙනවා. මැරෙන්න ඕනේ. උන්වහන්සේ ගිය සතියේ කතා කරලා කිව්ව එකයි සර්පය දෂ්ට කරයින් පස්සේ බලන්න ලෝකෙට සර්පයාව පිටක් මත එල්ලලා උන්වහන්සේ කියන මනුෂ්‍ය පුත්‍රයාණන්ව ඔසවනවා. ඒ වගේ ඔබ ඒ දිහා බලන්න. ඒ දිහා බලන අයව උන්වහන්සේ ඔසවනවා කියලා. මගේ ආදර බෙමන්තේනි ඔබ මම ජීවිතයේ මේ පොළවේ පෘථග්ජන තත්වයේ ඉන්න බෑ. ලෝකේ කියා දෙන්නේ පෙරේත ගනුදෙනුවක්. ලෝකේ කියා දෙන්නේ අසික්කිත ගනුදෙනුවක්. මිනිස්සුන්ව පාවිච්චි කරන යොදව ගන්න තැනක ගොඩ ගහ ගන්න එකතු කර ගන්න තැනක ඔබ බලන තැන දකින්නේ ඒ සිස්ටම් එක ඒ ක්‍රමවේදය. ජේසුව දකින්න. ජේසුගේ ජීවිතය ජේසුව දකින්නවා කියලා කියද්දී ඒක වෙනම ගැඹුරු අත්දැකීමක්. ඔබට මතක නම් උන්වහන්සේ කතා කරලා කියනවා ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ. ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ ශ්‍රාවක ජෝම්තුමාගේ ගෝලියෝ දෙන්නෙක් ඉන්නවා. 37. ගෝලියෝ දෙදෙනා අහු කී යද්දී අසා ජේසුස් වහන්සේ පසුපස ගිය. ජේසුස් වහන්සේ හැරි ඔවුන් Taman පසුපස වෙන දැක ඔබ කුමක් සොයන්නේද ඇසුස් එක. ඔව්හු ඔබ වැඩවසන්නේ කොතැනද යසීහ. ඇවිත් බලන්නේයි කියන්න. ඇවිත් බලන්නේයි උන්වහන්සේ උන්ට වදාළසේක. උන්වහන්සේ උන්ට වදාළසේක. ජේසුස් කිව්වා ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න මගේ ජීවිතයේ විදිය. මගේ ආදරේ බෙමන්තිනේ එයාලා ගිහලා බලනවා. ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ජේසුත් එක්ක පිටිපස්සෙන් එන්න හදන කෙනාට ඔවුන් 57 ඔවුන් මග බැස යද්දී එක් මිනිසෙක් ඔබ වහන්සේ යන ඕනෑම තැනකට වුවද මමත් ඔබ අනුව එන්නෙමි කිය. ජේසුස් වහන්සේ කතා කොට කියන්න. ජේසුස් වහන්සේ කතා කොට හිවලුන්ට බෙනද හිවලුන්ට බෙනද ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත. ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත. ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමටවත් හිස තබා ගැනීමටවත් තැනක් නැතයි වදාළසේක. තැනක් නැතේ උන්ට වදාළසේක. මගේ ආදර ප්‍රේමවන්තනි එයාලා දැක්කේ තැනක් නෙමෙයි. ඔබ දකින මේ ලෝකේ සුඛිත මුදිත තැනට එහා දෙයක් මනුෂ්‍ය පුත්‍රයාණන්ව එසෙව්වා වගේ උන්වහන්සේ කියන ඔබව ඔසවන්න ඕනේ. ඒ කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් දිහා බලන අය එතනින් ගැලවෙනවා විතරක් නෙමෙයි. ඔබ මම ජේසු ඉන්න තැනට යන්න ඕනේ. තිරඟු බීජයක් වගේ මැරෙන්න ඕනේ. ඒක ජීවිතේ මරණ මංචකේ විතරක් නෙමෙයි මගේ ප්‍රේමාන්තනේ. ජීවිතේ පුංචි සිත්තිවල අපි අතාරින දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන දෙයක් තියෙනවා. උන්වහන්සේගේ වචනේ දෙම්මුවත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. ආත්මය ප්‍රාණ වායුව වෙන් කරනවා. සංදි ඇටම් මිදුළු වලින් වෙන් කරනවා. වෙන් කරන දෙයක්. වෙන් කරනවා කියලා කියද්දි පුතේ එන්න බැරි. වෙන් කරනවා කියන එක තේරුම් ගන්න. හයියෙන් අද්දකින් අල්ලගන්න. මෙහෙම හොඳට අල්ලගන්න. ලං වෙලා. කොරෝනා නැහැ කියලා හිතනවා. හරි. නිරෝධාන පිළිවෙතට පටහැනි කමක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන දැන් ඔයා මගේ මම ඔයාගේ අත්දැකීනුත් අල්ලගන්න. තේරුණාද කියන එක? ඔයා මගේ මම ඔයාගේ හරි ලස්සනයි සුන්දරයි රොමැන්ටික්. මෙතන නෙමෙයි මං කියන්නේ. තේරුණාද කියන එක? ඔක්කොම හරි. ඒක හරි ඒක තමයි ලෝකේ ස්වභාවය. හැබැයි ජේසුස් කියනවා උන්වහන්සේගේ වචනය කියද්දී ඔබව වෙන් කරනවා. වෙන් කරන විදි දෙකක් තියෙනවා.
නොදරනාතු කපලා අයින් කරනවා. පාපී සම්බන්ධතාවයන් වහන්සේ කඩනවා. හැබැයි පල දරනාතු වඩා පල දරන පිණිස කප්පාදු කරනවා. මගේ ආදර ප්‍රමාන්තයනි වෙන් කරනවා කියද්දී මෙතන ඒ දෙනාව වෙන් කරලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඒ අතරට උන්වහන්සේ එන්නේ. උන්වහන්සේ එන්නේ. හැම තැනකදීම ඔබගේ ජීවිතේ මිනිස්සුන්ව විසි කරනවා නෙමෙයි. මිනිස්සුන්ව අහක දානවා නෙමෙයි. අපි ඒ කෙනාව ජේසුගේ අතට බාර දෙනවා. හැම සම්බන්ධතාවයක් අස්සෙම මේ පරිණතකම ඔබගේ මගේ ජීවිතේ වෙනවා මගේ ප්‍රමාන්තනේ. එතකොට මේ අතාරිති එක මරණයක්, එක වේදනාවක්, මගේ සංරක්ෂණය, මගේ සුඛිත මුදිත නැති වෙන තැන. හැබැයි ජේසුට මම ඉඩ දෙන තැන. ජීවිතේ අපි එක විදියට වෙන් වෙනවා. මැරෙනවා. ජීවිතේ ආසාවන් චප්ප වෙනවා. බලාපොරොත්තු වෙච්ච දේවල් නන්නත්තර වෙනවා. මට සිදුරු ජීවිතයක් නෙමෙයි මගේ ප්‍රමාන්තයනේ. ඒක ජේසුස් කිව්වා මම මැරෙන්නේ මේ විදියට. ස්වාමින් වහන්සේව ඔසවනවා කියලා කියන්නේ. ස්වාමින් වහන්සේ ඔසවනවා කියලා කියද්දී අද සුවිශේෂය කතා කරලා කියන බලන්න. උන්වහන්සේ කෙබඳු මරණයකින්ද මැරෙන්නේ කියන එක උන්වහන්සේ පෙන්නවා කියලා. උන්වහන්සේ කෙබඳු මරණයකින්ද මැරෙන්නේ. 32 තවද මා පොළවෙන් ඔසවනු ලැබූ කල සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාළේ කියන්න. උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ විඳින්නට යන්නේ කෙබඳු මරණයකින්දයි හංගවනු පිණිසය. මොකද්ද මේ හැඟවීම මගේ ප්‍රමාන්තයනේ? ඔසවනවා. දැන් මරණ විධි කීපයක්ම තියෙනවා. ඔසවනවා කියන මරණය තියෙන්නේ කොහෙද? දැන් ජුදා ජාතිකයන් මරණ විධි දෙකක් තියෙනවා. එකක් තමයි ගල් ගහලා මරනවා. සිවන්තුමාව ගල් ගහලා මැරුවා ඔබට මතක නම්. ඊළඟට තමයි නගරෙන් පිටත ප්‍රපාතයක් තියෙනවා. ඒකෙන් පහළට තල්ලු කරලා මරනවා. ශුද්ධවන්තයන් කීප දෙනෙක් මෙහෙම මැරුවා. මගේ ප්‍රමාන්තයනේ ජේසුස් ඔබට මතක නම් නාසරෙත් වලදී ඇදගෙන ගිහිල්ලා ප්‍රපාතයෙන් තල්ලු කරන්න හැදුව ඔබට මතකද දන්නේ නැහැ. ඒක ප්‍රපාතයෙන් තල්ලු මේ දෙක තමයි තියෙන්නේ ජුදා මරණ විදිය. ජුදා ජාතිකයන් මරණ විදිය. හැබැයි පර්සියාවේ මරණ ක්‍රමයක් උනේ කුරුසය යන ගහන එක. ඒක රෝමය පාවිච්චි කරා. පර්සියානු මරණ ක්‍රමය. එතනදි තමයි කුරුසේ එල්ලන්නේ. ඒතර ජේසුස් දැනගෙන හිටියා ඒක ජුදා මරණ ක්‍රමයකට නෙමෙයි මම මැරෙන්න යන්නේ. මම මැරෙන්න යන්නේ රෝමයේ අන්‍ය ජාතිකයන්ගෙන් මරුන් කනවා කියලා කියන්නේ ඒක අසික්කිත මරණයක්. ඒ අසික්කිත මරණයෙන් රෝමේ සිටිසන්ෂිප් රෝමේ උරුමකාරයන්ට කුරුසපත් කරන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. එතන සීසර්ට විරුද්ධ වුණොත් විතරයි අධිරාජ්‍යයට පටහැනි විතරයි කුරුස මරණය දෙන්නේ. අනිත් නැත්තම් යාළගේ වෙන මරණ ක්‍රම තිබුණේ. එතන නීචම මරණය කුරුස මරණය. ජේසුස් ඒ තරමටම වේදනාවේ පතුල්ලටම ජේසුස් ගියා. උන්වහන්සේ සාමාන්‍යයෙන් කසෙන් ගහලා මරණ ක්‍රමයක් තිබුණා. කසපාරවල් එක සෙට්ස් තිබුණා කසපාරවල් දෙන විදි. එක ක්‍රමයක් තමයි කසෙන් ගහලා මැරෙනකන් ගහනවා. දැන් මෙතන ජේසුට පිලාත් කසෙන් ගහන්න කියලා කියන්නේ. ජේසුට පිලාත් ඕන වුණා ජේසුව කසෙන් ගහලා දුක් විඳලා පෙන්නලා එයාට ජීවිතය දෙන්න. හැබැයි ඒක අර ගහෙන් වැටිච්ච මනුස්සයට ගොන යන්න වගේ කසෙන් ගහලා ඊට පස්සේ කුරුසෙත් දෙන්න වෙනවා. ඒක ඩබල් පනිෂ්මන්ට්, ඩබල් පේන්. ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගන්නවා. උන්වහන්සේ තේරුම් ගන්නවා මම බීජයක්. මම මේ ලෝකෙට ආවේ මැරෙන්න, තාත්තගේ කැමැත්ත ඉෂ්ට කරන්න. ඒ තාත්තගේ කැමැත්ත තුල මම ආවේ සුඛිත මුදිත වෙලා ප්‍රශ්න අයින් කරලා ජීවිතේ ඕනම විදියට by hook or crook හොඳින් හරි නරකින් හරි කොහොම හරි ආවඩලා මුට්ටි අල්ලලා කඩේ ගිහිල්ලා ෂේප් කරලා අතන්ට මෙතන කරලා ජීවිතේ උගස් කරලා ආත්මයෙන් වන්දි ගෙවලා ඔබගේ ජීවිතේ මේ ලෝකේ සුඛිත මුදිත කරගන්න නෙමෙයි. ඔබට මට තියෙන දිවැසිවර කාර්යයක් ඔබ ජේසුස්ගේ උදව් අල්ලගෙන ඔබගේ උදව් ඉල්ලගෙන ඔබගේ ගමන යන්න පුළුවන්. කුරුසිය දිහා බලලා ජේසුස් වගේ ස්වාමිනී මාව ඔසවන්න මම කැමති මගේ ලෝකයට මම කැමති මගේ ආදරය කරන මම තැන්වලට. හැබැයි ඔබ වහන්සේ ඔසවන්න.
මගේ කැමැත්ත නෙමෙයි ඔබාසගේ කැමැත්ත කරන්න. මගේ ආදර ප්‍රේමාන්තනේ අපි හැමදාම අධ්‍යාත්මික කෝප්පිට්ටු හදා ඉඳලා බෑ. තේරෙනවද? ඔන්චිල්ලි පැද ඉඳලා බෑ. සරුංගලෑයව ඉඳලා බෑ. අපි මේ තැනට එන්නට ඕනේ. ස්වාමීනි මගේ කැමැත්ත නෙමෙයි ඔබාසගේ කැමැත්ත. මම ආසයි මෙතන ඉන්න. ඔබාසගේ කැමැත්ත. මම ආසයි මෙතන මගේ සුඛිත මුදිත my comfort zone. මම ආසයි. හරි. ඒක හරි ස්වභාවිකයි. උනාසේ දන්න ඔබ ආස මොකක්ද කියලා. මම ආස මොකක්ද කියලා. හැබැයි ඔබට මට බැඳීමක් තියෙනවද? ට්‍රස්ට් එකක් තියෙනවද? රිලේෂන්ෂිප් එකක් තියෙනවද? ජේසුට කියන්න තාත්තේ ඔබගේ කැමැත්ත වෙන්න. Here I am Lord. Here am I am to do your will. මම මෙතන ඔබගේ කැමැත්ත කරන්න ඇවිල්ලා ඉන්නේ. උන්වහන්සේ බීජයක් මවද්දී අරමුණක් තිබුණා. ඒක ගහක් වෙලා ඒකේ පළතුරු හැදිලා කුරුල්ලන්ට හෙවණ දීලා මහා දයාබරකමක සැලැස්මක්. ඒක වෙන්නේ ඔබ අතහැරියොත් විතරයි. ඔබගේ සැලැස්ම ඔබ උන්වහන්සේට බාර වුණොත් විතරයි. ඒක හිතා ගන්න බැරි දෙයක්. ජේසුගේ කටුර වේදනාවේ ගල්ලනේ බීජයක් වගේ තැම්පත් වෙලා උත්තාන වෙලා මගේ ප්‍රමාන්තයනේ. අද අපි මෙතන ඉන්නේ උන්වහන්සේම මැරිච්ච නිසා. මොහොතක සැපක්, මොහොතක වින්දනයක්, මොහොතක කම්ෆර්ට් එකක්, මොමෙන්ටරි හැපිනස්, මොහොතක දෙයකට අච්චර යායක්, අච්චර සැලස්මක්. ඔබ උගස් තියනවද මගේ ප්‍රමාන්තයනේ? ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒකයි මල්ලි වනේ ඕනේ. ජේසුට ඒක ලේසි. ජේසුට ඒක ලේසි දෙයක් උන්නේ නැහැ. තේරුණාද කියන ජේසු අර යාත්තේ අරේ හරි දැන්න. කොහොමද හරි අරන්න එහෙම කිව්වේ නෑ. ජේසු මාරාන්තික අරගලයක. ඒක අපි පළවෙනි කීව දෙවෙනි කීවෙම දකින්නේ. හීබ්‍රු පොතේ උනාසේ කතා කරනවා 5 වෙනි පරිච්ඡේදය 7 වෙනි වගන්තිය නම් බලන්න. උනාසේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බව ගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඳීමුණුත්. හැමෝම කියන්න බලන්න. බලවත් හැඳීමුණු. ඒ කියන්නේ එහෙම අඬන්න පුළුවන්ද? බලවත් හැඳීම. කිඹුල් කඳුළු නෙමේ. බොරුවට ඩක්කාලා අඬ ඕන එකටත් අඬන නෑ. මේක බලවත් හැඳීමක්. හතවත ප්‍රසාරු කරගෙන වේදනාව තරන්න බැරි තැනක. මේක ෆුල්ටන් ජේෂන් හරි ලස්සනට කියනවා. කාඩිනල්තුමා කියනවා මගේ ප්‍රමාන්තනේ දැන් ඔබ මදුරුවෙක්ට ගහද්දී ඌට වේදනාවක් තියනවද කියලා ඒක ෂුවර් නෑ නේද? කැරපොත්තට ගහද්දී චිරිස් ගාලා පොඩ්ඩක් කර නිකන් එහෙම නිකන් චලච් කියලා එහෙම පොඩි වේදනාවක් තියනවා වගේ. මීයක්ට ගහද්දී සාමාන්‍යයෙන් පොඩි ඊට වඩා වේදනාවක් තියනවා වගේ කතියක් දැනෙනවා නේ. කලයිම ගෑ ගහන එහෙම නිසා. පූසෙක්ට ගහද්දී එතන දැනෙනවා. බල්ලෙක්ට ගහද්දී උගේ රියැක්ෂන්ස් තියෙනවා. එතන දැනෙනවා. ඒ කියන්නේ මේ සත්‍යයේ පරිණාමයත් එක්ක උගේ තියෙන මැචියුරිටි එකත් එක්ක වේදනාව වැඩි වෙනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ මානසික රෝගියට ගහද්දි hina වෙනවා. hina වෙනවා. එයාට තේරුමක් නැහැ. හැබැයි ඔබ පහදලි මනසක් එක්ක ඉද්දී ඔබට වේදනාව දැනෙනවා වැඩි. ඔබට මතක් වෙනවා. කනෙක්ට් වෙනවා. සම්බන්ධ වෙනවා. ඒ වේදනාව එතන විතරක් නෙමෙයි, අත විතරක් නෙමෙයි, හිතට රිදෙනවා. මගේ ප්‍රමාන්තයනේ එතකොට ජේසු මනුෂ්‍ය මට්ටමේ ඉහළම තැනක හිටියේ. පර්ෆෙක්ට් මෑන්. උන්වහන්සේට කොච්චර රිදෙන්නේ නැද්ද? ඒකයි උන්වහන්සේ මල්ලියනේදී කුරුසේ යන වේදනාව, මිනිස්සුන්ගේ ප්‍රතික්ෂේපය මේක ඔබ මට හිතන්න බැරි විදිහකට හිතා ගන්න බැරි තැනකට උන්වහන්සේ විඳෙව්වා. ඒකයි විද්‍යාවේ ඔප්පු කරන්නේ මනුස්සගේ වේදනාව එක තලයකදී නහර පැලිලා දාඩියත් එක්ක එනවා. මල්ලු යනේ උන්වහන්සේගේ දාඩිය ලේ වගේ ගැලුවේ එහෙමයි. මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේක කට්ටක් මේ බීචේ වැටිලා පොළවේ මැරෙනවා කියන එක කට්ටක්. ඒක ලේසි දෙයක් නන් නෙමෙයි. ඒක නිකන් සිම්පල් ගන්න එපා. හැබැයි එතනදී තමයි උන්වහන්සේ බලවත් හැඬීමෙනුත් වචන ගන්න. බලවත් හැඬීමෙනුත් කියන්න. බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත් සැලීමෙනුත් යාඥාද කන්න ලව්ද ඔප්පු කළසේක. තාත්තට කිව්වා තාත්තේ පුළුවන් නම් මේක අහක් කරන්න. පුළුවන් නම් අහක් කරන්න. මට බෑ. මට අමාරුයි. මගේ ආදර ප්‍රමාන්තනි තාත්තට කතා කරේ රිලේෂන්ෂිප් එකක් එක්ක.
තාත්තත් එක්කයි ඒ ගණදෙනවා. උන්වහන්සේ එකයි ලූක් ජෝන්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා මාගේ කැමැත්ත, මගේ ආහාරය, මාගේ භෝජනය නම් මා එව් තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත්ය. එතකොට ජෙස්ගේ කෑම උනේ එතනයි මගේ ආදර ප්‍රේමන්තනේ. ජෙස්ගේ ආහාරය උනේ එතනයි. එනිසා ඒ තැනදී මගේ ආදර ප්‍රේමන්තනේ බලන්න ජෝම්තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය. 19:28 ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ දැන කුරුස ගසේදී ශුද්ධ ලියවිල්ල ඉෂ්ටවන පිණිස කියන්නේ ශුද්ධ ලියවිල්ල ඉෂ්ටවන පිණිස මට පිපාසයයි වදාළසේක. ජේසුට පිපාස වුණේ තාත්තගේ කැමැත්ත ශුද්ධ ලියවිල්ල ඉෂ්ට කරන්න. ඒ කියන්නේ ජේසුස් දැනගෙන හිටියා මම ඉපදුනේ මැරෙන්න. මේ ලෝකේ ඔබට කියා දෙන වෙන දෙයක් තියෙනවා. මේ ලෝකේ උගන්වන වෙන දෙයක් තියෙනවා. මේ ලෝකේ සිස්ටම් එක වෙනස්. මේ ලෝකේ කියන්නේ ඔබ සැප විඳින්න, ඔබ විඳින්න, ඔබ එකතු කරගන්න, විඳවන්න එපා. ඔබ ගන්න, ගොඩ ගහගන්න, සේවය ලබන්න, ගරුත්වය ලබන්න, ආදරය ලබන්න, ආදරය ලබලා දෙන්න. තේරුණාද? ඒක ගන්න දෙනවා. නිකන් කිසි දෙයක් දෙන්න එපා. නිකන් යූස් වෙන්න එපා. පාච්චල් වෙන්න එපා. බාල්දු වෙන්න එපා. ඔබ කවුද? ඒ කියන්නේ මේ මම කියන කෙනාව උලුප්පලා ඔබ ලෝකෙන් හූරා කන තැනකට ඔබ සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒක ජේසුව දිහා බලන්න කියලා කියන්නේ. ජෙස් කියනවා යමෙක් මට සේවය කරන්න කැමතිද? ඔහු තමන්ට ද්වේෂ කරගන්නට ඕනේ. You have to hate yourself. ද්වේෂ කියලා කියන්නේ මේ සියදි විහානි කරගන්නවා, ඇඟ කපා ගන්නවා නෙමෙයි. detachment. මම ආසදී අතාරිනවා. ඒක අතාරින්නේ මුස්පේන්තු ගොබ්බ විදියට නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. මේ අයියෝ මේ කරන්නේ මේක කර්මයක්. ලෝකේ කර්මයක් විදියට නෙමෙයි. ජේසුගේ ආදරය අයිති කරගන්න. උනාසේකයි පළවෙනි කීමේ හරි ලස්සනට කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනේ. උනාසේ පළවෙනි කීමේ කතා කරලා කියනවා බලන්න givisුමක් ගැන සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක කියවගෙන යන දෙකටම. ඊශ්‍රායල් සෙනග හා ජුදා සෙනග සමගද මා අලුත් කිවිසුමක් කරන කාලයේ පැමිණෙන්නේ. අලුත් කිවිසුමක් ගැන කතා කරනවා කියවගෙන යන. හරි. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිස්ර දේශයෙන් පිටතර ගෙන එන්නට පියවරගත් කාලයේදී ඔවුන් සමග මා කළ ඔවුන් විසින් කඩ කරන ලද givisuma මෙන් නොවේ. මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ ඒ වචනේ කතා කරලා කියනවා මෙන්න මෙහෙම මා ඔවුන්ට ස්වාමි පුරුෂයෙකු මෙන් සිටි නමුත් ඔවුන් සමග මා කළ givisuma ඔහු කඩ කළෝය. ඒ කියන්නේ පාර්ට්නර් කෙනෙක් උන්වහන්සේත් එක්ක මේ පැත්තේ පාර්ට්නර් නැහැ. ඒක බාර මොනාරි වෙලා. උන්වහන්සේත් එක්ක තේරුණාද කියන එක. ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක ගිය ගමනක්. ස්වම්පුරුෂය බිරිඳ කියන්නේ ඒ වගේ තැනක්. උනාස් කියනවා මම එයාලට ස්වම්පුරුෂයෙක් වගේ වුණා. දසපනතක් දුන්නා. ඒ පනත්ත ඉෂ්ට කරද්දී ඔබ මගේ ජනතාව වුණා. මම ඔබේ දෙවියන් වුණා. ඊපස්සේ කතා කළා කියනවා අලුත් කිවිසුම එහෙම එකක් නෙමෙයි. ඒක එළිය එකක් නෙමෙයි. වචනේ කතා කරලා කියනවා මම මාගේ අනපනත් ඔවුන් තුල පිහිටුවා. එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුන් මාගේ සෙනග වන්නෝය. Law written in their hearts. හදවතේ ලියන තැනක්. එක එළියේ ගන්න දෙනවකට වඩා ඇතුලේ හදවතේ ලියන තැනක්. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ මෙහෙවීම ඔබට එන්නේ ඇතුලේ. රිලේෂන්ෂිප් එකක් නීතියක් ඉෂ්ට කරලා ඇති වෙන බැඳීමකට වඩා එහා ගිය ඇතුළාන්ත බැඳීමක්. මගේ ආදර ප්‍රේමන්තනේ හදවතේ උන්වහන්සේ එකයි කියන්නේ ජෝම්තුමාගේ 34 වෙනි සමාවෙන්න 4 වෙනි වගන්තියේ උන්වහන්සේ සමරිතානු ස්ත්‍රියට කතා කළා කියන වචන බලන්න. උන්වහන්සේ සමරිතානු ස්ත්‍රියට කියන වචන. උන්වහන්සේ කතා කළා කියනවා 21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ස්ත්‍රිය මා විශ්වාස කරන්න මේ කන්දේදීවත් ජෙරුසලමේදීවත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේය. ඊට පස්සේ 23 කියනවා ඒත් නමස්කාර කරන්නන් කියන්න. ඒත් නමස්කාර කරන්න ආත්මානුභාවයෙන්ද ජෝම් 4:23 ඒත් නමස්කාර කරන්නන් ආත්මානුභාවයෙන්ද අවංක සිතින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබවින්ම පැමිණෙන්නේය. තැනටම පැමිණ ඇත. 24
දෙවියන් වහන්සේ ආත්මය උන්වහන්සේට නමස්කාර කරන්නන් ආත්මානුභාවයෙන්ද අවංක සිතින්ද නමස්කාර කළ යුතුය. ඒක මගේ ප්‍රමාන්තෙනි ඇතුළාන්ත සම්බන්ධතාවයක්. ජේසු තාත්තට සම්බන්ධ වුණේ ශුද්ධාත්මයන් හරහා. ඒක දසපනතක ගල්පුරවල සම්බන්ධතාවයක් නෙමෙයි ශුද්ධාත්මයන් හරහා. උන්වහන්සේ ඒකයි ඔබට කතා කරලා කියන්නේ මේක අයිති කරගන්නම වෙනවා. මම දන්නේ ඔබට මේක තේරෙනවද කියලා. නමුත් මම මේක කියන්නම වෙනවා. ඒක ශුද්ධාත්මයන් හරහා කියද්දී ඔබ මම ඒ ශුද්ධාත්ම ගනුදෙනුවට එනකන් ඔබ විවස්ථාවක් එක්කයි සම්බන්ධ වෙන්නේ. හැබැයි ශුද්ධාත්මයන් රෝමවරුන්ගේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය බලන්න. ශුද්ධාත්මයන් අපිව දේව ආදරයෙන් පුරවනවා. ශුද්ධාත්මයන් දේව ආදරයෙන් පුරවන බලන වචනය. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන් දේව ප්‍රේමයෙන් අප සිත් පුරවනවා. මේ සිතේ ගනුදෙනුවක් එළියේ ගනුදෙනුවක් නෙමෙයි. රෝම 8:14 බලන්න. දේවාත්මයන් විසින් මෙහෙවනු ලබන අය දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ඇතුළාන්ත මෙහෙවීමක්. Those who are led by the Spirit. මේ හතවතේ ලියන නීතිය එකයි. ගලාතිවරුන්ගේ 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය බලන්න. ගලාති 5:18 බලන්න. උන්වහන්සේ කතා කරලා කියන වචනය. එහෙත් හැමෝම කියන්නේ. එහෙත් ඔබ ආත්මයන් වහන්සේ ඔබ ආත්මයන් වහන්සේ ඔබ ආත්මයන් වහන්සේ විසින් ඔබ ආත්මයන් වහන්සේ විසින් මග පෙන්වනු ලබන්න වුණා. මග පෙන්වනු ලබන්න වුණා. ඔබ ව්‍යවස්ථාව යටතේ ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. නොසිටින්නහුය. ඒ කියන්නේ දසපනත ඉෂ්ට කරන්න ඕනේ. නැත්තම් අනේ අම්මෝ විප්‍රවාසගත වෙනවා. දසපනත ඉෂ්ට කරද්දිම අපායට යනවා. දසපනත ඉෂ්ට කරද්දිම මම අම්මෝ යකාට අහු වෙනවා. ඒ නිසා මාරාන්තික බයකින් කරනවා නෙමෙයි. ඒක තමයි පුරාණය උනේ. ඉෂ්ට කරේ නැත්තම් විප්‍රවාසගත වුණා. වසංගතාව, වසූරියාව විනාශ වුණා. ලාදුරු වැදුණා. උන එකයි ජේසු කියන්නේ මේට වඩා භයානක දෙයක් නොවන පිණිස උන්වහන්සේ බෙතෙස්දා පොකුණගා මනුස්සයර කියන්නේ මීට පස්සේ පව් කරන්න එපා. හරි පාපයත් එක්ක විනාශයක් තියෙනවා. හැබැයි බයත් එක්ක කරන දෙයක් නෙමෙයි. ආදරයත් එක්ක. ශුද්ධාත්මයන් ඔය ආදරයට ඔබ කියනවා. මගේ ආදර බෙමන්ති දුක් විඳින්න නැති ශුද්ධවන්තයෙක් නැහැ. මරිච්ච නැති සාන්තුවරයෙක් නැහැ. අපොස්තලවරයෙක් නැහැ. ශ්‍රාවකයෙක් නැහැ. ඒ හැමෝම දුක් විඳා. ඔබට මට තියෙනවා දෙයක්. හැබැයි වේදනාව විඳින්න ඉස්සෙල්ලා ඔබ සම්බන්ධතාවය ඕනේ. ඒකයි ජේසු ගෝලයන්ට කතා කරලා කියන්නේ. ඔබ ජෙරුසලමට යන්න. නගරෙන් ඉවත් වෙන්නට එපා. ඉන්න ඉහලින් බලය ලැබෙන කම්ම ඉන්න. ඉහලින් බලය ලැබුණයින් පස්සේ ශුද්ධාත්මයන්ගෙන් පිරුණාම ඒගොල්ලෝ දොරවල් කඩාගෙන යන්නේ. එයාලා මැරෙනකන් පේතුරුතුමාට පළවෙනි දේශනාව ඇස්සේ පිට පැලෙනකන් පේතුරුට ජාම්ට ගහනවා. ඒ ප්‍රීතියෙන් ඒ ගුටි කන එක ප්‍රීතියක්. පවුලතුමා කතා කරලා කියනවා මගේ පීඩාව මට ප්‍රීතියක්. ජේසු නිසා විඳින දේ මට වාසනාවක්. ජේසු නිසා මම විඳින කට්ට මට ඒක භාග්‍යයක්. එහෙම කියන තැනකට මම රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේත් එක්ක. ජේසු නිසා. ඒක අරගෙන එන්නේ ශුද්ධාත්මයන් මගේ ප්‍රේමාන්තේනි. ඒ නිසා අද වචනේ අපි අයිති කරගමු. තිරිඟු බීජය වගේ වැටිලා පැලවෙන්නට ඕනේ, මැරෙන්නට ඕනේ. හැබැයි ඒක කරන්නේ හදවතේ ලියවිච්ච ආදරේ නීතියක් එක්ක. ස්වාමීන් වහන්සේ මම උන්වහන්සේගේ මගේ හැමදේම මං ආසයි උන්වහන්සේගේ කැමැත්ත කරන්න මම ආසයි ඒ තැනට වැටෙන්න. ජීමේජ් එක දෙන්න පුතේ. ඒකයි අපි කියන්නේ. මගේ ජීවිතේ ඔබට බාරයි. ඔබේ ජීවිතේ සතුට වෙන්නයි. ඔබේ කැමැත්තේ යටත් වෙන්නයි. ඔබේ ජීවිතේ නැවති ඇලි පෙරලි ළඟම ඉන්නයි. මගේ ආදර බෙමන්තනේ ඔබේ ජීවිතේ දැවටි ඇලි පෙරලි ළඟම ඉන්න. උනාසේ කැමැත්තට යට වෙන්න රත්තරන් වගේ ඊළඟ බස් එක ගන්න. රත්තරන් මෙන් උණු වෙන්නටයි මැටි පිඩක් මෙන් පොඩි වෙන්නටයි බීජයක් මෙන් යට වෙන්නටයි. ඔබේ සිතැඟිසේ කැඩී දියවි. ඔබට ගැතිවි. ඔබ පුදන්නයි. හැබැයි ඇලි පෙරලි ළඟම ඉන්න. ඒ ආදරයත් එක්ක ඒ ආදරේ අයින් වුණාම ඔබගේ වේදනා සාපයක්.
ඒ ආදරය තුල තාත්තේ මට ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න ඕනේ. හැබැයි අමාරුයි. ඇඟ ඉරෙනවා, සිත ඉරෙනවා, දුක් විඳිනවා. හැබැයි තාත්තේ ඒ ආදරයත් එක්ක මේක ලස්සනම උදාහරණය දරු ප්‍රසූතිය මගේ ප්‍රමාණය. දරු ප්‍රසූතියේදී අම්මව ඉරෙනවා. මේ ලෝකේ ඩෙල් කියන මිම්මෙන් වේදනාව මනින්න තරන්න බෑ. ජීවිතේ ඉරෙනවා විඳින්න පුළුවන් ලොකුම වේදනාව. හැබැයි පැටියට සාප කරන්නේ නැහැ. පැටියට සාප කරන්නේ නැහැ. ආදරයෙන් දරාගන්නේ. ඒ තරම් අම්මා දරුවත් එක්ක තියෙන බැඳීමත් එක්ක. ඒ ආදරෙන් බැඳෙන්න උනාසේ ආදරය කරනගෙන් බලාපොරොත්තු වෙන දෙයක් එනවා. උනාසේ ආදරය කරනවා තැනකදී මගේ ප්‍රමාන්තනේ ඔබට අතාරින්න බැරි වෙන්න කොර වෙන්න ආදරය කරනවා. ඔබ නන්නත්තර වෙන්න ආදරය කරනවා. ඒක සුද්ධාත්මයෙන් දරුණෙන් පස්සේ ඒක ජේසුස් පිස්සුව හැදෙනවා. ජේසුස් පිස්සුව හැදෙන පස්සේ ඉතින් හරි ඒකෙන් අදහස් කරන්නේ ඔබගේ මාංශය ලෝකය යක්ෂයා වැඩ කරනවා. ඔබට ඕන දේ අත පාපේ අතවන්නනවා. හැබැයි ජේසුස් වෙනුවෙන් ඉන්න මා කියන එක අතන ඉරාගෙන මරාගෙන මැරිලා මම ජේසුස් කියන දේ කරනවා. මෙතනයි මම මැරෙන තැන මගේ ප්‍රමාණය. ඒ නිසා ඒ වචනය දරාගමු. අපි හැමෝම බීජයක් කියන එක මතක තියාගමු. වැජෙන්න නෙමෙයි ආවේ, වැළලෙන්න ආවේ, රැකෙන්න නෙමෙයි ආවේ, නැති වෙන්න ආවේ, ජීවත් වෙන්න නෙමෙයි ආවේ, මැරෙන්න ආවේ. ඒක ජීවිතේ හැම සිද්ධියකදීම ඔබගේ පවුලේ ඔබගේ ස්වාම පුරුෂයා උදෙසා, ඔබගේ බිරිඳ උදෙසා, ඔබගේ දරුවන් උදෙසා, ඔබගේ දෙමව්පියෝ උදෙසා, ඔබ කරන ආස නැති දේ උදෙසා එතනදී ජේසුස් නිසා ඔය දේ කරන්න. ඔබ ගොඩ ගහ ගන්න නෙමෙයි, ජේසුස් නිසා එතන ඒ දේ කරන්න. ස්වාමීන් වහන්සේගේ බලය ඉල්ලමු. ජේසුස් මල්ලියනේ කෑ ගහලා යාඥා කරා වගේ. තාත්තේ පුළුවන් නම් මේක අහක් කරන්න. අද අපි අවසන් කරනවා මේ වචනේ. අද සුවිශේෂයේ අවසාන වචනේ බලන්න. උන්වහන්සේ කෑ ගහලා කතා කළා කියනවා 27 හැමෝම කියමු. මාත් එක්ක කියවන්න. දැන් මාගේ සිත කැළඹී ඇත. ඉතින් මම කුමක් කරම්ද? පියාණනි මේ මොහොතෙන් මා ගලවන මැනවයි කියම්ද නැත. මම මේ මොහොතට පැමිණියේ මේ උදෙස්සාය. පියාණනි මගේ නාමය මහිමය ඔබගේ නාමය මහිමයට පැමිණුව මැනවයි වදාළසේක. එවිට මම ඒ මහිමයට පැමිණි වෙමි. යලිත් මහිමයට පමුණුවන්නේ මේ ස්වර්ගයෙන් හඬක් නික්මෙනි. මේ තමයි තුන්වෙනි වතාව තාත්තා කතා කරපු. ජෝර්දාන් නදියේ තාත්තා කතා කරා ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි. තාබෝර් වල තාත්තා කතා කරා ඔබ මේ මගේ ප්‍රියාදර පුතා උට සමන් දෙන්න. මෙතන තාත්තා කතා කරනවා ඒ මහිමයට පැමිණෙව පුතේ ආයිත් මහිමයට මම පමුණවනවා. මම ඉන්නවා ඔයත් එක්ක. ඒ නිසා මේ සම්බන්ධතාවය එක්කයි ඔබ දුක් විඳින්නේ. බැරි වෙනකොට යන්න ජෙත්සමනියට ආයිතේ අතාල්ලගෙන ශක්තිය අරගෙන ලුක්තුමාගේ 22:43 වෙනි වගන්තියේ ජේසුස් කරපු විදිය බලන්න. ජෙත්සමනියට ගිහිල්ලා ජේසුස්ගේ ශක්තිය ඉල්ලගෙන දුක් විඳින්නයි යන්නේ. සේවය කරන්නයි යන්නේ. සේවය ලබන්න නෙමෙයි. බදා ගන්න නෙමෙයි යන්නේ. අතාරින්න එන්නේ. ඒ කැමැත්තට ස්වාමීන් වහන්සේ කියන දේ කරන්න ලුක් 22:43 උන්වහන්සේ කතා කරලා කියනවා. එකල දේවදූතයෙක් කියන්න එකල දේවදූතේ ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ. දේවදූතයන්ගේ අධිපතියාණන් දේවදූතයන් ශක්තිමත් කරනවා. ඒක තමයි මනුෂ්‍ය මට්ටමින් ජේසුස් ජීවත් වෙච්ච විදිය. දේවදූතෙක් ශක්තිමත් කරනවා උන්වහන්සේට පිළිතුරු දෙන්න තාත්තට. උන්වහන්සේට එහෙමනම් අපිට කොච්චර ඕනේද? ඒ නිසා සුද්ධාත්ම බලය ඉල්ලමු. ඒ ආදරයෙන් පිරලා මෙහෙවීම ඇතුලේ උන්වහන්සේට එහි කියන්නට බලය ඉල්ලලා අපි මේ ආගය තුල යාඥා කරමු.